වාෂ්ප සමතුලිතතාවය පිළිබඳව සිද්ධාන්ත අපි පළවෙනි වීඩියෝ තුල සාකච්ඡා කරා. මම අද මේ වීඩියෝ තුල උත්සාහ කරන්නේ ද්‍රව වාෂ්ප කලාප සමතුලිතතාවය හා සම්බන්ධ පහුගිය විභාග රචනා ප්‍රශ්න තෝරාගත්ත කීපයක් සාකච්ඡා කරන්න විස්තර සත්‍ය උසස් පෙළ නිවැරදි මාධ්‍ය ස්කීම් එකත් එක්ක. මම මුලින්ම තෝරාගත්ත පුතේ 2019 අවුරුද්දේ 5 වෙනි රචනා ප්‍රශ්නේ B කොටස. පරිපූර්ණ ද්‍රාවණයක් සාධන C හා D වාෂ්පශීලී ද්‍රව භාවිතයෙන් පහත පරීක්ෂණ දෙක නියත උෂ්ණත්වයකදී සිදු කරන ලදී. එහෙනම් C හා D එකතු වෙලා පුතේ පරිපූර්ණ ද්‍රාවණයක් සාධනවලු. C හා D රේඛනය කරන ලද දෘඪ බඳුනක් රේඛනය කියන්නේ පුතේ වෙනත් සංඝටක මොකුත් නැහැ කියන එක. රේඛනය කරන දෘಢ බඳුනක් තුළට ඇතුල් කර සමතුලිතතාවයට එළඹීමට ඉඩ හරින ලදී. පද්ධතිය සමතුලිත ඇති විට ද්‍රව කලාපයේහි ද්‍රව කලාපයේ කියන L එක කියලා C හා D වල මවුල භාග දීලා තියෙනවා මුළු පීඩනේ දීලා තියෙනවා. හරි. පුතේ පළවෙනි පරීක්ෂණ. පරීක්ෂණ අංක 1. මෙන්න බලන්න පුතේ මේ පද්ධතිය මෙහෙම තියෙනවා. C හා D. C පුතේ වායු කලාපයට යනවා. D පුතේ වායු කලාපයට යනවා. හරි. මේක අපි කියන L1 කියලා. මෙන්න මේ ලික්විඩ් ෆේස් එක අපි L1 කියලා දාලා නම් කරලා දීලා තියෙනවා. ඊට පස්සේ C වල මවුල භාගය XC පුතේ 0.3යි කියලා දීලා තියෙනවා. D වල මවුල භාගය XD එහෙනම් පුතේ අනිවාර්යයෙන්ම 0.7ක් වෙනවා. දෙක එකතු එකක් වෙන්න එපා. හරි. උතන පුතේ වායු කලාපේ මුළු පීඩනය දීලා තියෙනවා 2.7 වැඩි කිරීම 10.4ක් පැස්කල් කියලා. හරි. මොන පුතේ ඒ විදිය පුතේ දෙවෙනි ඇටයුම් දෙවෙනි පරීක්ෂණය. දෙවෙනි පරීක්ෂණ පුතේ මේ වගේ ක්‍රියාවක් සිද්ධ වෙන්නේ C සහ D ඉන්නවා. C සහ D ඉන්නවා. එතකොට පුතේ දෙවෙනි ඇටයුම යා නම් කරලා දියා තියෙන L2 කියලා ලික්විඩ් ෆේස් එක. ඒකේ පුතේ C සහ D වල මවුල භාගය XC පුතේ 0.6ක් දීලා තියෙනවා. එහෙමනම් අනිවාර්යයෙන් XD 0.4ක් වෙන්න ඕනේ. වායු කලාපයේ මුළු පීඩනය 2.4 වැඩි කිරීම 10.4ක් පැස්කල් කියලා දීලා තියෙනවා. ඔන්න පුතේ අපිට දත්ත දෙකක් දීලා තියෙනවා. පරිපූර්ණ ද්‍රාවණයක් කියලා දීලා තියෙනවා. සමතුලිත පද්ධතියක් කියලා දීලා තියෙනවා. සංවෘතයි කියලා දීලා තියෙනවා. එහෙනම් පුතේ අපිට මෙතනින් එහාට රවුල් නියමය භාවිතා කරන්න පුළුවන් වෙයි. බලමු පළවෙනි ප්‍රශ්නේ. වාෂ්ප කලාපයේහි C හි ආංශික පීඩනය PC එහි සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය PC not හා එහි ද්‍රව කලාපයේ මවුල භාග XC අතර සම්බන්ධතාවය සමීකරණ ආකාරයෙන් දෙන්න. මෙම සමීකරණය භෞතික රසායන විද්‍යාවේ බහුල භාවිතා වන නියමයක් ප්‍රකාශ කරයි. මෙම නියමයේ නම. බලන්න පුතේ ප්‍රශ්නේ තුල කොටස් දෙකක් තියෙනවා. එහෙනම් මේ රවුල් නියමනේ පුතේ අපි දන්න PC සමානයි එහි සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය PC not එහි ද්‍රව කලාපයේ මවුල භාගය XC. ඔන්න පුතේ ගණිතය ප්‍රකාශයකදී ලිව්වා. ඔන්න හරි. ඊළඟට දෙවෙනි විහාරන මොකද්ද මේ නියමය කියන්නේ? මොකද නියමය? රවුල් නියමය. රවුල් නියමය. ඔන්න පුතේ පළවෙනි ප්‍රශ්නේ අපි සාර්ථකයි. පළවෙනි ප්‍රශ්නේ අපි සාර්ථකයි. හරි. හොඳට කියමු පුතේ දෙවෙනි ප්‍රශ්නේ. හොඳට පුතේ මේවා අවබෝධයෙන් කරන්න පුතේ. හරි ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් තැන. right. දෙවෙනි ප්‍රශ්නේ. C හා D හි සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩන ගණනය කරන්න. අර මුලින් පුතේ ප්‍රකාශනයක් ලිව්වනේ P හා C සඳහා P හා හරිද සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩන ගණනය කරන්න. right. මාර ප්‍රශ්නයක් ඉදිරියට තියෙන්නේ. හරි. අපිට පුතේ ඕන මෙහෙම පුළුවන් නේද කියන්නේ? ඩෝල්ටන්ගේ ආංශික පීඩනය අනුව මුළු පීඩනයේ PT සමානයි නේද? PC එකතු කිරීම PD වලට. කියන්නේ C වල ආංශික පීඩනය එකතු කිරීම D වල ආංශික පීඩනය සමානයි මුළු පීඩනයට. අපි දැන් පළවෙනි පදේ ගමු පුතේ. පළවෙනි පදේ 2.7 බිඳුව වාරයක් 10.4 පැස්කල් සමාන වෙනවා PC C වල ආංශික පීඩනය. පුතේ C වල ආංශික පීඩනය මොකද? C වල සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනයේ C වල මවුල භාගයේ ගුණිතය. C වල සම්ප්‍රයුක්ත දන්නේ නැහැ. PC not. C වල මවුල භාගය පුතේ 0.3යි. 0.3යි. එකතු කිරීම. D වල සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය PD not දන්නේ නැහැ. D වල මවුල භාගය 0.7යි. ඔන්න පුතේ මම පළවෙනි ප්‍රකාශය ලබා ගන්නවා. ඒ වගේ දෙවෙනි පරීක්ෂණයට ගත්තොත් එහෙනම් පුතේ 2.4 10.4ක් පැස්කල් පුතේ මුළු පීඩනයේ. මුළු පීඩනයේ. ඒක PC තර PD වලට සමාන වෙන්න ඕනේ. PC කියන්නේ පුතේ මේ විදිහටම PC not එක උෂ්ණත්වයක දීලා තියෙනවානේ. C වල මවුල භාගය පුතේ 0.6යි. එකතු කිරීම. PD not D වල මවුල භාගය පුතේ 0.4යි. 0.4යි. ඔන්න පුතේ මම ප්‍රකාශන දෙකක් ලබා ගත්තා. මොන ප්‍රකාශන
දෙකක් ලබා ගත්තා. right. එතකොට අපි ගත්තාම පදවල සුළු කරපුවාම 2.7 වාරයක් 10/4 සමානයි 0.3යි PC නෝට් 0.7යි PD නෝට් 2.4 වාරයක් 10/4 සමානයි 0.6යි PC නෝට් දැන් 0.4යි PD නෝට්. පුතේ අපි මෙහෙම කරමු. අර සමගාම සමීකරණ වගේ අර පළවෙනි සමීකරණය විතරක් අපි දෙකෙන් වැඩි කරමු. එතනවා 5.4 වාරයක් 10/4 සමානයි 0.6යි PC නෝට් 1.4යි P නෝට්. මේක තුන්වෙනි සමීකරණය. මේක දෙවෙනි සමීකරණය. පුතේ තුන්වෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරමු. 3 අඩු කිරීම 2. එතකොට මෙතන එනවා 3 වැඩි කිරීම 10/4 සමාන වෙනවා. මෙයාට මේක පිළිගියා පුතේ 1යි PD නෝට්. එහෙනම් පුතේ පැහැදිලි PD නෝට් වලගේ පුතේ 3 වැඩි කිරීම 10/4යි පැස්කල්. එහෙනම් D වල සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය පුතේ 3 වැඩි කිරීම 10/4යි. D වල සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය පුතේ 3 වැඩි කිරීම 10/4යි. හරි. D වල අපිට හොයාගන්න. අපි මේ අගේ පුතේ අර පළවෙනි ප්‍රකාශයට ආදේශ කරමු. ආදේශ කරමු. ආදේශ කරාට පස්සේ පුතේ ලැබෙනවා. එතකොට PD නෝට අපි හොයාගත්තා 3 වැඩි කිරීම 10/4. right. අපේ 2.7 බිඳුව පැස්කල් සමානයි 0.3යි ධන 0.7 වාරයක් 3 වැඩි කිරීම 10/4. ඒ කියන්නේ 0.3යි PC නෝට් සමානයි 2.7 10/4 ඍණ 2.1 වාරයක් 10/4 එහෙනම් PC නෝට් සමානයි 0.6 වාරයක් 10/4 බෙදීම 0.3. يعني 2 වැඩි කිරීම 10/4යි පැස්කල්. එහෙනම් පුතේ C වල ආංශික පීඩනය PC නෝට් 2 වැඩි කිරීම 10/4ක් වුණා. අපිට ඒක පාගන්න පුළුවන්. හරි සරලයි නේ පුතේ. ගැටළු දෙක. හරිම සරල පුතේ විභාග ගැටළු දෙකක් තියෙනවා. right. අපි දෙවෙනි ප්‍රශ්නෙත් පුතේ අපි සාර්ථක අපි ගොඩ ගියා. බලමු තුන්වෙනි මොකද වෙන්නේ කියලා. පරීක්ෂණ එකෙහි වාෂ්ප කලාපයේදී නේද? මේක වාෂ්ප කලාපය ගැන අහන්නේ. වාෂ්ප කලාපයේ සම්මිතිය V1 C හා D හි මවුල භාග ගන්න කරන්න වායු කලාපයේ මවුල භාග පරීක්ෂණ. හරි? right. C හා D වායු කලාපයේ මවුල භාග අහන්නේ. දැන් අපි එහෙනම් දින පීඩන තමයි පුතේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය නේද? right. එතකොට පුතේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියම අනුගත්තාම මොකද්ද අපිට වෙන්න ඕනේ? අපි ගමුකෝ XC ගමුකෝ. අපි මෙතන ගමු C වල වායු කලාපයේ මවුල භාගය YC කියලා ගමු. YC කියලා ගමු. පැහැදිලිද? එහෙනම් YD සමානයි 1 ඍණ YC වෙන්න ඕනේ. YC වෙන්න ඕනේ. right. අපි එහෙනම් මොන පළවෙනි ප්‍රකාශන අපි හොයා ගන්න පුළුවන්. ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමේ 2.7 වැඩි කිරීම 10/4 සමානයි අපි එච්චර යන්නේ නැහැ නේද අපිට. අපි මෙතන C වල ආංශික පීඩන සමානයි PC සමානයි PC නෝට් වාරය XC. ඒ වගේම ඒක සමාන පුතේ මුළු පීඩනයේ වාරය YC වලට. right. දැන් අපි පුතේ C වල ආංශික පීඩන හොයාගත්තා 2 වැඩි කිරීම 10/4ක් කියලා. එයාගේ මවුල භාගය හොයාගත්තා 0.3ක් කියලා. මුළු පීඩනය අපි දන්නා පුතේ 2.7 වැඩි කිරීම 10/4ක්. YC දන්නේ නැහැ නේ. එහෙනම් YC සමාන වෙන්නට පුතේ 2 වැඩි කිරීම 10/4 0.3 2.7 වැඩි කිරීම 10/4. ඔක 6 බෙදීම 27 වගේ. එතකොට උත්තර කියනවා 0.0 ආසන්න වශයෙන් විදේශම ටිකක්. එහෙනම් පුතේ C වල වායු කලාපයේ මවුල භාගය 0.2යි නම් ආසන්න වශයෙන් දැන් D වල මවුල භාගය පුතේ 0.8ක් වෙනවා. හරි? දැන් පුතේ C වල පුතේ 0.2යි D වල පුතේ 0.8යි පුතේ වායු කලාපයේ මවුල භාගය. හරි ඉස්සරහම ඕනේ. පැහැදිලිද කියන්නේ අපිට ওই විදිහට පුතේ දෙවෙනි පද දාන්න පුළුවන්. ඔය අපිට දෙවෙනි පද දාන්න පුළුවන්. right. හරි දෙවෙනි
පද්ධතිය. එතකොට දෙවෙනි පරීක්ෂණ දාපු පස්සේ මොකද වෙන්නේ? මුළු පීඩනය 2.4 වැඩි කියන 14. එතකොට පුතේ අපි හොයාගත්තොත් පුතේ මෙයාගේ සීවල පීඩනය සීවල ආංශික පීඩනය වෙන්න ඕනේ 2 වැඩි කිරීම 10.4යි වැඩි කිරීම 0.6 සීවල ආංශික පීඩනය. ඒක සමාන වෙන මුළු පීඩනය. 2.4 වැඩි කිරීම 10.4 වාරයක් වායු කලාපයේ සීවල මවුල භාගයේ YC. එහෙනම් YC සමානයි 2 වැඩි කිරීම 10.4 වාරයක් 0.6 බෙදීම 2.4 වාරයක් 10.4. එතන පුතේ 0.5. එහෙනම් පුතේ ද්‍රව කලාපයේ පුතේ සීවල මවුල භාගයේ 0.5යි. එහෙම නම් D වල මවුල භාගයේ පුතේ 0.5. ඔන්න පුතේ අපි එන තුන්වෙනි ප්‍රශ්නේ පුතේ සාර්ථකව අපි ඉවර කර ගන්නවා. right. ඊළඟ පුතේ පස්වෙනි එක. ඔන්න පස්වෙනි එක පුතේ පොඩ්ඩක් අර නිර්මාණාත්මක ප්‍රශ්නයක්. අර ප්‍රස්තාරත් එක්ක හිතන්න ඕන ප්‍රශ්නයක්. ඒ ප්‍රස්තාරෙත් අහලා තියෙන විදිහ ගොඩක් දරුවෝ මම දැක්කා. අපි ප්‍රශ්න පත්‍ර අධීක්ෂණයේදී මේක අසාර්ථක තමයි. නියත උෂ්ණත්වයේ අඳින ලද පීඩන සංයුති කලාප සටහන. අපි දැන් උෂ්ණත්ව සංයුති කලාප සටහන ගොඩක් දුරට අපි හුරුයි. මේක පීඩන සංයුති කලාප සටහනක් මේ අඳින්නේ. right නේ? right ඒක ප්‍රස්තාරය තියෙනවා. ගැටලුවක් නෑ පුතේ අර. තාපාංකයට උෂ්ණත්වය වලට අපි ගන්න පීඩනය. දැන් මේක පීඩනය. මේක සංයුතිය. සංයුති සටහන කලින් තියෙන්නේ. right. දැන් පුතේ PC PD. දැන් මේකේ කුඩා කොහොමද? PC තමයි කුඩා නේ. අපි දා PC දානවා. දැන් PC නෝඩ්. දැන් පැහැදිලි තියෙනවා. PC නෝඩ් වලට පුතා උඩින් තමයි PD නෝඩ් තියෙන්නේ. PD නෝඩ්. අපි දාන්න හරන්නේ ගාන හරන්නේ තියෙන්නේ. එතකොට එන PC නෝඩ් තියනවා කියන්නේ XC වල මවුල භාගය එකක් වෙනවා. මෙතන පුතේ XD වල මවුල භාගය එකක් වෙනවා. කියන්නේ එයාගේ සම්තුලිත පීඩන සමාන වෙනවා කියන එයා විතරක් ඉන්නවා කියන එක නේ. දැන් ගානේ පැත්තේ XD බිඳුවක් වෙන්න ඕනේ. XD එකක් වෙන්න සාධුතිය. මොනවද අපි මේ අක්ෂර දෙක මාර්ක් කරගත්තා. හරි? අදාළ සාධුතිය අදින්න තියෙනවා. right. දැන් පුතේ අපි සාමාන්‍ය උෂ්ණත්වයේදී එනවා වගේ මේ පුඩුවක් බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍ය සරල පුඩුවක්. ඒ තරම් ලොකු පුඩුවක් නෙවෙයි සාමාන්‍ය සරල පුඩුවක් බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි මේ කලාප නම් කරන්න ඕනේ. එතකොට පුතේ. දැන් බලන්න පුතේ. දැන් පීඩනය වැඩි කරනකොට පුතේ ඒ ලික්විඩ් පේස් එකනේ තියෙන්නේ. මේ පීඩනය වැඩි කියන්නේ සම්පීඩනය වැඩි වෙනකොට අපි බලාපොරොත්තු වෙන්නේ පුතේ ඉහළ පීඩනයක ද්‍රවයක්. එහෙනම් පුතේ මේක ද්‍රව කලාපයක්. ලික්විඩ් පේස් එකක්. පහළ පීඩනයකේ තමයි අපි ගෑස් පේස් එක බලාපොරොත්තු වෙන්න පුළුවන්. ගෑස් පේස් එක. එහෙනම් ද්‍රව කලාපය සහ වායු කලාපය. දැන් මේ පුඩුව තුල පුතේ ද්‍රව වාෂ්ප සමතුලිතතාවය අපි අපේක්ෂා කරන්න පුළුවන්. right නේද? ලික්විඩ් පේස් එක මේක වේපර් පේස් එක කියලා තමයි. ලික්විඩ් එක වේපර් එක තියෙනවා. මේක ද්‍රව වාෂ්ප සමතුලිතතාවය ඇති වෙනවා. ඔන්න පුතේ මූලික වශයෙන් අද මේක පීඩනය කියලාව පැස්කල් ගේ අපි ඒක සඳහන් කරන්න ඕනේ. සංතුතිය දැම්මා. right එතන මම හිතනවා මේකේ ඔයාලට සම්පූර්ණ කරලා හම්බ වෙන මූලික ප්‍රස්තාවය. මෙහි L1 L2 V1 සහ V2 ලකුණු කරන්න. දැන් මොකද පුතේ LA කියලා කියන්නේ? LA කියන්නේ මේ ද්‍රව කලාපයේ සංයුතිය නේ. ඒතර ද්‍රව කලාපයේ සංයුතිය. අපි මෙතන XC වල මෙතන පුතේ එකක් තියෙනවානේ. ඒතර XD වල නම් 0.2ක් තියෙන්නේ. right හරි. එතකොට ගත්තොත් එහෙම අපි මේ පැත්තේ ඉඳලා අපි මාර්ක් කරගෙන ගියොත් එහෙම මේ පැත්තේ අපි මාර්ක් කරගෙන ගියොත් එහෙම මෙතන අපි ගමු 0.5ක් තියෙනවා. එතකොට 0.4ක් කියලා ගමු. 0.3ක් කියලා ගමු. 0.2ක් 0.1ක් 0.6ක් 0.7ක් 0.8ක් 0.9ක් කියලා ගමු. අපි කියන ආසන්සෙන් ගමු. right. XC වල. එතකොට XC වල මූල භාගය 0.3යි. XC වල 1.3 කියලා පුතේ. එතකොට XC වල 0.3 කියන්නේ XD වලගේ පුතේ 0.7ක් විතර. 0.7ක් විතර. ඒතර මේ පැත්තේ පුතේ බිංදුව 0.7. මෙන්න මේ වගේ තමයි. මෙන්න මේ වගේ තමයි. ඒතර මේ තමයි පුතේ L1 අවස්ථාව. L1 අවස්ථාව. ඊට පස්සේ මේක පුතේ XC කියන්නේ 0.6ක් විතර නේ. එතකොට XD ඇවිල්ලා 0.4ක් විතර.
ඔන්න පුතේ මේ වගේ තැනක පුතේ තමයි මේ පුතේ L1 අවස්ථාව එදා පුතේ L2 අවස්ථාව L1 අවස්ථාව සහ L2 අවස්ථාව පැහැදිලි කෙනෙක් right ඊට පස්සේ පුතේ V1 සහ V2 අවස්ථාව V1 සහ V2 අවස්ථාව තියෙනවා. ඒතර මෙතන පුතේ දැන් මෙතෙන් අපි යන්න ඕනේ L1 උඩනේ ලික්විඩ් එක තියෙන්නේ. එතන මේක L1 මේක ඇවිල්ලා L2. ඒතර ඒ පීඩනයේදීම තියෙන වාෂ්පය. ඒ පීඩනයේම තියෙන වාෂ්පය. ඒතර මේක තමයි පුතේ අපිට V දෙක වෙන්නේ. ඒතර මේක මෙහෙම කරපොතේ මෙන්න මේ වගේ තැනක දාපොතේ V එක වෙන්නේ. හරිනේ? මේ වක්‍රය අනුපතේ මෙන්න මේ වගේ තැනක දාපොතේ V එක වෙන්නේ. හරිද? L1 ඒ පීඩනයේ තියෙන V1. L2 ඒ පීඩනයේ තියෙන V2. හරිද? කියන්නේ අපි ඔන්න මූලික වශයෙන් පුතේ ප්‍රස්තාව වක්‍ර ටික සඳහන් කරගන්නවා. පැහැදිලි කියන එක ප්‍රබෝධ 2019 මෙන්න මේ වගේ දාපොතේ අපිට ලකුණු හම්බුනේ. right අපි ඊළඟට 2018 ප්‍රශ්න බලමු. ඉතින් 2018 හයවෙනි ප්‍රශ්නේ C කොටස x සහ y යන රවුල් නියමයේ අනුගමනය කරන පරිපූර්ණ ද්‍රාවණයක් සාධනය කරනවා. right. හොඳ අපිට ඇටවීමක් දීලා තියෙනවා. ද්‍රවය එක්කරක ඇතිවෙන මේක වාෂ්පය කියලා තියෙනවා. වාෂ්පය කියලා තියෙනවා. ද්‍රවය එක්කරන මෙතන ද්‍රව මට්ටමක් විතර කියලා දැන් ලික්විඩ් ෆේස්. right. රූපේ පෙන්වා ඇති පරිදි රේඛනය කරන ලද හිස් දෘඩ බඳුනකට මුලින් x ද්‍රවයේ ප්‍රමාණයක් ඇතුළු කරයි. නම් x විතරයි පුතේ මුලින් ඇතුළු කරලා තියෙන්නේ. right. ද්‍රව මට්ටම A මේ මට්ටම නේද? LE පවත්වා ගනිමින් පද්ධතිය කෙල්වින් 400 දී සමතුලිතතාවයට එළඹීමට ඉඩ හරින ලදී. බඳුනෙහි පීඩනය 3 වැඩි කිරීම 10 4ක් පැස්කල්. අපිට මුලින්ම අපි දැම්ම කියලා කියන්නේ x විතරයිනේ. ඒතර x විතරක් ඉන්නකොට මේ කලාපයක ඇති කර පීඩනයේ කෙලිය පුතේ x වල සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය 3 වැඩි කිරීම 10 4ක් පැස්කල්. අපි මොකද ප්‍රශ්න කියවගෙන යන්න අහන්න මොකද කියලා බලමු පස්සේ ද්‍රව මට්ටමේ L1 ඇති විට ඒ කියන්නේ මෙන්න මේ L1 මට්ටම තිබ්බහම වාෂ්ප කලාප පරිමාණය මේ වායු කලාපයේ පරිමාව ඝන ඩෙසිමීටර 4.157ක් විය. ඉන්පසු y ද්‍රවය අපේ ආරම්භ පරිමාණය දෙනවා. ඉන්පසු y ද්‍රවය බඳුන තුළ ඇතුළු කළ x ද්‍රවය සමග මිශ්‍ර කරන ලදී. මෙතන මිශ්‍ර වෙනවා x සමග y. උෂ්ණත්වයේ ආරම්භ කෙල්වින් 400 ම තියෙනවා. දැන් පුතේ සමතුලිතතාවයකට එළඹෙන්න ඉඩ හරිනවලු. ඒතකොට මේ ද්‍රව මට්ටම වෙනස් වෙන්නේ නැහැලු. ඒ ද්‍රව මට්ටම වෙනස් වෙන්නේ නැහැ කියන්නේ පුතේ වායු කලාපයේ පරිමාව අර කලින් කියපු ඝන ඩෙසිමීටර 4.157 එහෙම පිළිම තියෙනවා. එහෙනම් මේක දෘඩ භාජනයක් නියත පරිමාව. එහෙනම් පරිමාව නියත පුතේ පද්ධතිය. පරිමාව නියතයි. බලන්න තියන්න පුතේ ඔක වැදගත්. පරිමාව නියතයි. දැන් සමතුලිතතාවයට පත් වුණාට පස්සේ ද්‍රව කලාපයේ ලික්විඩ් ෆේස් එකේ x සහ y මවුල අනුපාතය x ට y මවුල අනුපාතය පුතේ 1ට 3යි. එහෙනම් පුතේ මුළු මවුල ගාන 4යි නම් x මවුල 1යි y මවුල 3යි. එහෙනම් x වල මවුල භාගය x නම් පුතේ 4න් 1යි. y වල මවුල භාගය xy නම් 4න් 3යි. දැන් මවුල භාගය පුතේ 0.25යි 0.75යි. පුතේ බලන්න දැන් මේ ගාන මොකක්ද කියලා මම කියෙන්නේ නැහැ. ඊට පස්සේ මදුනේ මුළු පීඩන මම කියන්නේ අවසාන පීඩනේ ආරම්භ කරන පීඩන 3.14යි දැන් පුල් පීඩන පුතේ 5 වැඩි කිරීම 10.4. හරි. පළවෙනි ප්‍රශ්නේ. කෙල්වින් 400 දී x වල සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩන අපි හෙව්වනේ පුතේ x වල ඒ කියන්නේ x පමණක් ඉන්නකොට ගන්න පුළුවන් උපරිම වාෂ්ප පීඩනේ x වල සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය දරුවනේ x වල සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය 3 වැඩි කිරීම 10.4යි පැස්කල්. right. දෙක සමතුලිතතාවයේදී ද්‍රව කලාපයේ x සහ y වල මවුල භාගය x සහ y මවුලට අනුපාතය 1ට 3යි. එහෙනම් x වල මවුල භාගය 4න් 1යි y වල මවුල 4.25.75 කියලා යන්න පුළුවන්. තුන්වෙනි එක y එකතු කළ පසු අලුතෙන් y එකතු කරා y එකතු කළ පසු සමතුලිතතාවයේදී x හි ආංශික පීඩනය ගණනය කරන්න x වල ආංශික පීඩනය ගණනය කරන්න තියෙන්නේ.
එහෙනම් පුතේ රවුල්ගේ නියමය දාමු. මොකද්ද? x වල ආංශික පීඩනය px සමානයි x ගේ සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය වාරය s ගේ ද්‍රව කලාපයේ බහුල භාගය. ආංශික පීඩනය සමානයි එහි සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය වාරය ද්‍රව කලාපයේ යාගේ බහුල භාගය. දැන් මෙයා තමයි අහන්නේ. px නෝට් කියන්නේ පුතේ 3 වැඩි කිරීම 10/4යි පැස්කල්. එතකොට මවුල භාගය පුතේ x වල 0.25යි 4න් 1යි. ඒ කියන්නේ 0.7.5 වාරයක් 10/4. කියන්නේ 7.5 වාරයක් 10/3යි පුතේ පැස්කල්. ඒ කියන්නේ x වල ආංශික පීඩනය. 4 වෙනි එක. සමතුලිතතාවයේදී y වල ආංශික පීඩනය ඩෝල්ටන්ගේ ආංශික පීඩනය වගත්තාම මුළු පීඩනයේ සම මුළු පීඩනය පුතේ මේක දීලා තියෙනවා 5 වැඩි කිරීම 10/4ක් කියලා. ඒක සමාන වෙන්න ඕනේ px එකතු කිරීම py. එහෙනම් y වල ආංශික py සමාන වෙන්න ඕනේ 5 වැඩි කිරීම 10/4 ඍණ 7.5 10 3. ඒ කියන්නේ 4.25 වැඩි කිරීම 10/4ක් පුතා පැස්කල්. අපි y වල ආංශික පීඩනය හොයාගත්තා. පස්වෙනි එක y හි සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනය. දැන් y වල ආංශික පීඩනය දන්නවා. y වල ද්‍රව කලාපයේ මවුල භාගය දන්නවා. එහෙනම් රවුල් නියමය අනුව py සමානයි py නෝට් වාරයක් xy. එතකොට 4.25 වාරයක් 10/4. py නෝට් දන්නේ නැහැ. මේක ඇවිල්ලා 4න් 3 75යි. එහෙනම් py නෝට් සමානයි 4.25 වාරය කිරීම 3 බෙදීම 4 වාරයක් 10/4යි. අපි මේක එහාට දාන්න මාරු නේ පුතේ. 4 බෙදීම තුනක් වෙන්නේ. ඒක පුතේ අපිට උත්තර කියලා පුතේ ආසන්න වශයෙන් පුතේ 5.6 වැඩි කිරීම 10/4 පුතේ පැස්කල් ගියා. 5.6 වැඩි කිරීම 10/4 පුතේ පැස්කල් ගියා කියනවා. හරි. 6 වෙනි ප්‍රශ්නේ. ඒකේ 6 වෙනි කොටස. ප්‍රශ්නේ 6 වෙනි කොටස. right. මොකද පුතේ කියවන්නේ? වාෂ්ප කලාපයේ x සහ y වල මවුල ගණනය කරන්න. right. හරි පුතේ. එහෙනම් ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියම ගත්තොත් එහෙම වාෂ්ප කලාපයේ අන්තිමට හොයාගත්තනේ y වල ආංශික පීඩන අපි හොයාගත්තනේ 5.6 වැඩි කිරීම 10/4 කියලා. ඒක සමාන මුළු පීඩනයේ වාරයක් y වල මවුල භාගය අපි යy කියලා. දැන් y සමානයි 5.67 වාරයක් 10/4 බෙදීම 5 වැඩි කිරීම 5 වැඩි කිරීම sorry y වල ආංශික පීඩනය අපිට ඉස්සරහට ගියේ 4.25 වැඩි කිරීම 10/4ක් නේ. 4.25 වැඩි කිරීම 10/4 සමාන 5 වැඩි කිරීම 10/4 වාරයක් y. එහෙනම් y සමාන වෙනවා 4.25 බෙදීම 5 එදිනසම 8යි. එහෙනම් y කලාපයේ මවුල භාගය 0.85යි. y කලාපයේ මවුල භාගය. හරි. ඒ විදිහට xx මවුල භාගය 0.1යි. හැබැයි පුතේ අපෙන් අහන්නේ මවුල භාගය නේ අපෙන් අහන්නේ මොකද පුතේ? x සහ y වල මවුල සංඛ්‍යා අපෙන් අහන්නේ. එහෙනම් අපි p සමාන nrt කෙලින්ම දාමු. හරි. p සමානයි nrt දාමු x වලට. x වලට දැම්මට පස්සේ පුතේ x වල පුතේ අපිට හොයාගත්තා පීඩනය කීයද? 7.5 10 නේ. 7.5 වැඩි කිරීම 10/3යි. පරිමාව පුතේ 4.1.5 වාරයක් 10 ඝන මීටර කරන්නේ. එන් දන්නේ r 8.3.1.4යි. උෂ්ණත්වය පුතේ කෙල්වින් 400. පුතේ මෙතනට දෙකක් වෙනවා. එහෙනම් මවුල ගාන පුතේ x වල පුතේ මවුල ගාන වෙන පුතේ 9.38 වැඩි කිරීම 10/3. ඔය විදිහට පුතේ y වල පුතේ මවුල ගාන වෙනවා 5.31 වැඩි කිරීම 10/2. PV සමාන nrt වෙන වෙනම පුතේ x සහ y සඳහා භාවිතා කළොත්. හරි. ඊළඟ පුතේ අන්තිම එක 7 වෙනි කොටස. ගානක් හදන්න නෙමෙයි තියෙන්නේ. අපි විස්තරයක් අහන්නේ. මොකද අහන විස්තරේ
x සහ y ද්‍රව මිශ්‍රණයක් භාගික ආසවනයට භාජනය කළ විට භාගික ආසවන කුළුණින් කුමන සංයෝගයේ මුලින් ආසවන වී පිටවන්නේද? right. එහෙනම් පුතේ භාගික ආසවන කුළුණේ පුතේ මුලින්ම ආසවන්නේ මොකද්ද? වඩා වාෂ්පශීලී කියලානේ. වඩා වාෂ්පශීලී කියලා කියන්නේ මොකද්ද? සම්ප්‍රත්‍ය වාෂ්ප පීඩනේ වැඩි කියලානේ. දැන් මේක හොයාගත්තානේ පුතේ. y වල සම්ප්‍රත්‍ය වාෂ්ප පීඩනේ 5.6 වැඩි කිරීම 10.4යි. x වල සම්ප්‍රත්‍ය වාෂ්ප පීඩනේ 3 වැඩි කිරීම 10.4. එහෙනම් වඩාත්ම ඉහළ සම්ප්‍රත්‍ය වාෂ්ප පීඩනය තියෙන පුතේ y වලට. එහෙනම් වඩාත්ම වාෂ්පශීලී පුතේ y. එහෙනම් මුලින්ම යන්නේ y. ඒ මුලින්ම යන්නේ y. හේතුව මොකද්ද? වඩා වාෂ්පශීලී නිසා නැත්නම් සම්ප්‍රත්‍ය වාෂ්ප පීඩනය ඉහළ ගිය නිසා. ඔන්න පුතේ අපි 2018 ප්‍රශ්නේ මේ විදිහට ඉවර කරනවා. 2017 6 වෙනි ප්‍රශ්නේ C කොටස x සහ y ද්‍රවයන්හි මිශ්‍රණයක් පරිපූර්ණ ලෙස හැසිරේ. right. රාහුල් නියම පිළිපදිනවා නේද? නියත උෂ්ණත්වයක ඇති දෘඩ සංවෘත භාජනයක් තුල වාෂ්ප කලාපයේ සමග සමතුලිතව ඇති ද්‍රව කලාපයේ x මවුල 1.2යි y 2.8යි මුළු වාෂ්ප පීඩනය දීලා තියෙනවා. right හරි. අපි අද අපේ පද්ධතිය. මේ පද්ධතිය තුළ පුතේ x සහ y ඉන්නව සමතුලිතතාවය. ද්‍රව වාෂ්ප සමතුලිතතාවයේ සිට x සහ y වෙන වෙනම පරිපූර්ණ ද්‍රාවක. ද්‍රව කලාපයේ x වල මවුල ගාන පුතේ 1.2යි. ද්‍රව කලාපයේ y වල මවුල සංඛ්‍යාව 2.8යි. right. මුළු වාෂ්ප පීඩනය 3.4. 3.4 කිරීම 10.4යි පුතේ මුළු වාෂ්ප පීඩනය. මුළු වාෂ්ප පීඩනය. right. මෙම උෂ්ණත්වයේදීම වාෂ්ප කලාපයේ සමග සමතුලිත ද්‍රව කලාපයේ සම්බුද්ධියේ x මෙච්චරක් y මෙච්චරක් වුණා. මේ වගේම පුතේ තාත්තට එම උෂ්ණත්වයේදී උෂ්ණත්වය වෙනසක් නැහැ කියලා කියන්නේ. එන සමතුලිතතාවය කෙරෙහි බලපෑමක් නියතයේ කෙරෙහි බලපෑමක් නැහැ නේද? උෂ්ණත්වය මත විතරනේ බලපාන්නේ. right. හරි. පුතේ ඒකේ පුතේ x වල මවුල ගාන 1.2යි පෙරසේමයි. හැබැයි y වල මවුල ගාන පුතේ 2.8 නෙවෙයි පුතේ 4.8. දැන් පුතේ මුළු පීඩනය 3.6 වැඩි කිරීම 10.7. right. x සහ y හි සම්ප්‍රවාස පීඩනය. අපි එහෙනම් පුතේ මේ පද්ධතියකට වෙන වෙනම පුතේ රවුල් නියමේ දාමු. તો රවුල් දැම්ම පස්සේ පුතේ මෙතන x වල මවුල භාගය මෙයාගේ පුතේ x වල මවුල භාගය xx නම් පුතේ මුළු මවුල සංඛ්‍යාව ඇවිල්ලා 4ක් වෙනවා. එහෙනම් 1.2 බෙදීම 4. 1.2 බෙදීම 4. කියන්නේ 0.3යි. එහෙනම් xy y වල මවුල භාගය පුතේ 0.7. මේක පුතේ x වල මවුල භාගය 6 1.2 බෙදීම 6. ඒ කියන්නේ 0.2යි. y වල මවුල භාගය පුතේ 0.8. මොන පුතේ පද දෙකේ වෙන වෙනම මවුල භාග හොයාගත්තා. මවුල භාග අපි හොයාගෙන තියෙනවා. හරිද කියන එක? right. අපි එහෙනම් රවුල් නියමේ පළවෙනි අවස්ථාවට දාමු. මුළු පීඩනය කියන පුතේ 3.4 වාරයක් 10.4. x වල ආංශික පීඩනේ px not වාරයක් 0.3 එකතු කිරීම. y වල ආංශික පීඩනේ py not වාරයක් 0.7. පුතේ එහෙනම් 3.4 වාරයක් 10.4 සමානයි 0.3යි px not එකතු කිරීම 0.7යි py not. මේ විදිහට පුතේ දෙවෙනි එක දාගත්තාම එනවා 3.6 වාරයක් 10.4 සමානයි 0.2යි px not ධන 0.8යි py not. පළවෙනි සමීකරණය සහ දෙවෙනි සමීකරණය. ඒතර මේක අපි පළවෙනි සමීකරණයෙන් දෙකෙන් වැඩි කරලා දෙවෙනි සමීකරණය තුනෙන් වැඩි කරනකොට අපිට පොදු පදයක් ගන්න පුළුවන්. පළවෙනි එක දෙක වැඩි කරපුවාම 6.8 වාරයක් 10.4 සමානයි 0.6යි px not 1.4යි py not. මෙයා තුනෙන් වැඩි කරපුවාම 10.8 වාරයක් 10.4 සමාන 0.6යි px වර්ගය එකතු කිරීම 2.4යි py not. උත්තරේ 4න් 3 අඩු කරපුවම 5න් ඉහළ අඩු කරපුවම පුතේ මෙතන 4 වැඩි කිරීම 10.4ක් වෙනවා 1යි py not. එහෙනම් පුතේ py not ඇවිල්ලා 4 වැඩි කිරීම 10.4ක් වෙනවා. ඒ විදිහට පුතේ අපිට px not සඳහා පුතේ අපිට වටිනාකමක් ගන්න පුළුවන් පුතේ
දෙක වැඩි කිරීම 10 අතර කියලා මේ සමීකරණ. මොකද ඊටාවත පුතේ සරල ගැටලුවක් පහුගිය විභාග ප්‍රශ්නේ 2017 දී අපිට ආවා. ඒ 10 වෙනි ප්‍රශ්නය A හා B ද්‍රව පරිපූර්ණ ද්‍රාවණයක් සාදු කරනවා. දැන් රවුල් නියම දාන්න පුළුවන් නේ. නියත උෂ්ණත්වයේදී ඇති සංවෘත දෘඩ බඳුනක් තුල වාෂ්ප සමග සමතුලිතතාවයේ ඇති A හා B ද්‍රවයන්ගේ මිශ්‍රණයක්. බලපතේ A B નો වාෂ්පත් එක්ක මේ AB කියන දෙක සමතුලිතයි. හරි. ඉතින් A වල සම්ප්‍රත වාෂ්ප පීඩනය දෙතරත් PA නෝට් කියලා හොඳයි. ඊළඟ B වල දෙතරත් PB නෝට් කියලා දීලා තියෙනවා. හරි. A හා B සම්ප්‍රත වාෂ්ප පීඩන වන අතර බඳුනේ මුළු පීඩනයේ පීළු. මුළු පීඩනයේ P total එක. ඒක දීලා තියෙනවා. ඊට අපි දත්තක දීලා තියෙනවා A වල මවුල භාගය වායු කලාපය. පටල ගන්න පුතේ. මේ XA පුතේ වායු කලාපය. ද්‍රව කලාපය නෙවෙයි. ගොඩක් කරු මේක ද්‍රව කලාපය කියලා හිතාගෙන මේ ප්‍රශ්නේ වරද්දගන්න. පිළිතුර. right හරි. අපි කොහෙන්ද පටන් ගන්නෙ? වාෂ්ප කලාපය දීලා තියෙන අපිට කෙලිම ඩෝල්ටන්ගේ ආංශික පීඩනය වලින් යන්න පුළුවන්. ඩෝල්ටන්ගේ ආංශික පීඩනය කියලා එක් සංඝටකවල ආංශික පීඩන සමාන වෙනවා මුළු පීඩනයේ එහි මවුල භාගයේ ගුණිතය. හරි. එහෙනම් පුතේ PA සමානයි මුළු පීඩනය වාරයක් XA. ඒ විදිහට පුතේ PB සමානයි මුළු පීඩනය වාරයක් XB. ගැටලුව තියෙන පුතේ ප්‍රකාශනය තුල පුතේ PA නේ PB නේ XB නේ එහෙනම් පුළුවන් මේ දීලා තියෙන දත්ත සහිත ප්‍රකාශ සංශෝධනය කර ගන්න ඕනේ. දැන් අපි රවුල් නියම පැත්තට. රවුල් නියම යන පුතේ මතකද PA සමානයි PA නෝට් වාරයක් XA. මේ XA කියන්නේ පුතේ ද්‍රව කලාපේ. මේ තිබෙන්නේ වායු කලාපේනේ. මේ XA කියන්නේ පුතේ ද්‍රව කලාපේ. ද්‍රව කලාපේ. හරි. එහෙමනම් පුතේ අපි ගන්න පුළුවන් PA වෙනුවෙන් ලියන්න පුළුවන් PA not XA සමානයි P වාරයක් XAG. දැන් මේක ලියන්න පුළුවන් PB not XB සමානයි P වාරයක් පුතේ වායු කලාපයේ මුළු මවුල සම්භාගය එකයිනේ. XA වල සයිඩ් වල මම මේක ලියනවා 1 ඍණ XAG කියලා. වායු කලාපයේ A වල මවුල භාගයේ B වල මවුල භාගය එකතු එකක් නිසා B වල මවුල භාගය න 1 ඍණ XA. A වල මවුල භාගය. හරි. අතාරිමු. හරි. මම මෙතන ද්‍රව කලාපයේ XA මුක්ත කරගන්නවා. P වාරයක් XAG PA නෝට්. ද්‍රව කලාපයේ XB හරි. P 1 ඍණ XAG බෙදීම PB නෝට්. පුතේ ද්‍රව කලාපයේ XA ද්‍රව කලාපයේ XB මේ දෙකේ එකතු පුතේ එකක් වෙනවා. මේ සමීකරනේ මෙන්න මේ පළවෙනි සමීකරණය මේ දෙවෙනි සමීකරණය එකතු අවශ්‍ය එකතු XA එකතුව XB එකක් වෙනවා. එහෙනම් එක සමාන වෙනවා P වාරයක් XAG PA නෝට් එකතු කිරීම P වාරයක් 1 ඍණ XAG බෙදීම PB නෝට් කියලා. දැන් පුතේ P කියන එක පුතේ ඉවතර ගත්තාම පොදු ප්‍රකාශ කරන්න පුළුවන් XAG බෙදීම PA නෝට් එකතු කිරීම 1 බෙදීම PB නෝට් ඍණ XAG බෙදීම PB නෝට්. හරි P ව ඉල්ලගත්තා. ඒ නිසා පුතේ එකේට P සමාන වෙනවා. මේකේ තියෙන්නේ P ව හිතගත්තාම එහෙනම් පුතේ එකේට P සමාන වෙනවා XAG PA නෝට් දන්න PB නෝට් ඍණ PB නෝට්. එහෙනම් වැඩි කිරීම විතරම යහපත ගත්තාම එකයට කියුනේ. මම හිතුවා පුතේ මේ දක්වාට පැහැදිලි කියලා. හරි. දැන් බලමු තව වැඩක් කරන්න යන්න.
මෙතන පුතේ XAG PA නෝට් මම මේ ප්‍රකාශ කරලා මෙහෙම ගත්තා. එතන ඍණ XAG PB නෝට් ධන 1යට PB නෝට්. එතකොට පුතේ මෙතන x එකට 1යට PA නෝට් ඍණ 1යට PB නෝට් වාරයක් XAG ධන 1යට PB නෝට් තමයි පුතේ 1යට P වලට සමානයි. පුතේ මේවා ගැටලුවක ඇත්තම රසායන විද්‍යාත්මක සංකල්ප තියෙන්නේ මේ ඩෝල්ටන්ගේ ආංශික පිළ නියමය රවුල් නියම විතරයි. එතනින් එහාට අපි ලැබිලා තියෙන පිළිතුරත් එක්ක හිතලා අපි ගණිතමය වශයෙන් එහෙට මෙහෙට සුළු කිරීම කරලා බලන්න ඕනේ නිවැරදි පිළිතුර. පැහැදිලිද කියන්නේ? රයිට්. අපි ඊළඟට 2019 ප්‍රශ්නේ. සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනයේ PA නෝට් හා PB නෝට් වන PA නෝට් අසමානයි PB නෝට්. A හා B වාෂ්පශීලී ද්‍රව පරිපූර්ණ ද්‍රාවණ සාධනය. එහෙනම් A හා B වලින් පරිපූර්ණ ද්‍රාවක A වල සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනයේ PA නෝට් තියෙනවා B වල සම්ප්‍රයුක්ත වාෂ්ප පීඩනයේ PB නෝට් එක කියනවා. රයිට්. සංවෘත බඳුන තුල A හා B ද්‍රවයන්හි මිශ්‍රණයක් ඒවායේ වාෂ්ප කලාපයේ සමතුලිත තියෙනවා. බඳුනේ පරිමාව බඳුනේහි පරිමාව වැඩි කර එම උෂ්ණත්වයේදී සමතුලිතතාවයේ නැවත ස්ථාපනය උෂ්ණත්වය වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් බඳුනේ පරිමාව වැඩි කරනවා කියන්නේ පුතේ පීඩනය අඩු කරලා තියෙන්නේ. පුතේ අපි A ලික්විඩ් එක A ගෑස් එකක් වෙන සමතුලිතතාවය එහෙනම් මේකේ කෙලින්ම Kp සමානයි PA. එතකොට A වල ආංශික පීඩනය තමයි කෙලින්ම Kp එකට පදාපවතින. එහෙනම් පැහැදිලි පුතේ පරිමාව වැඩි කරපුවාම A වල ආංශික පීඩනය අඩු වෙනවා. ඒ වගේම B වල ආංශික පීඩනය අඩු වෙනවා. ඒක ලේචැට්ලිය. මොකද මේක අපේ සමතුලිතතාවයක්නේ. ලේචැට්ලිය මොකද කියන්නේ? යම් කිසි සංඝටනයක් අඩු වුණොත් එය වැඩි කර ගැනීම සඳහා පද්ධතිය විසින්ම ස්වයං පෙළඹීමක් සිදු වෙනවා. එහෙමනම් පුතේ වායු කලාපය වැඩි වෙන්න ඕනේ. එහෙනම් මේකේ ඉදිරි ප්‍රතික්‍රියාව වේගවත් වෙන්න ඕනේ. එහෙනම් ද්‍රව කලාපයේ ඉඳලා වායු කලාපයට අමතර ප්‍රමාණයක් එක් වෙන්න ඕනේ. පැහැදිලි කියන එක උෂ්ණත්වයේ නියත නිසා. බලමු. A හා B යම් ප්‍රමාණයක් වාෂ්ප කලාපයට යන අතර ද්‍රව කලාපයේ සංයුතිය නොවෙනස්. එහෙම වෙන්න බෑ පුතේ. ඒ වාෂ්ප කලාපයට A වලින් යම් ප්‍රමාණයක් ගියා නම් ද්‍රව කලාපයේ අඩුවීමක් වෙන්න බෑ. එහෙනම් ඒ ප්‍රකාශය වැරදි. A හා B යම් ප්‍රමාණයක් වාෂ්ප කලාපයට අතර වාෂ්ප කලාපයේ සංයුතිය නොවෙනස් නෑ. වැරදි පුතේ. වැරදි. සීබලම් A හා B යම් ප්‍රමාණයක් වාෂ්ප කලාපයට යන අතර ද්‍රව කලාපයේ සංයුතිය වෙනස් වේ. හරි. ඒතර ඊට අනුරූප ද්‍රව කලාපයේ සංයුතිය වෙනස් වීම දෙක හරි. එක හරි. A හා B යම් ප්‍රමාණයක් වාෂ්ප කලාපයට යන අතර වාෂ්ප කලාපයේ සංයුතිය වෙනස් වේ. ඒක හරි සරලයි පුතේ. වාෂ්ප කලාපයට ගියාම අනිවාර්ය සංයුතිය වෙනස් වෙන්නේ. ද්‍රව කලාපයේ සංයුතිය වෙනස් වෙනවා. උත්තරේ පුතේ C හා D කියන්නේ පිළිතුරු අංක 3 වශයෙන් අපි යෝජනා කරනවා. right. එහෙනම් පුතේ ද්‍රව වාෂ්ප කලාප සමතුලිතතාවය පිළිබඳව අපි මූලික වශයෙන් ඔබගේ විෂය නිර්දේශයේ තියෙන සියලුම સિદ્ધාන්ත කරුණු පැහැදිලි කරගත්තා. ආසන්න විභාග ප්‍රශ්න කිහිපයක් අපි විස්තරාත්මකව සාකච්ඡා කරා. ඔබ තවදුරටත් මේ සම්බන්ධ ගැටලු කිහිපයක් විසඳීම තුළින් මම විශ්වාස කරනවා ඔබට මේ විෂය කොටස තුළ තියෙන බිය නැත්නම් මේකේ තියෙන අර දුර්වල ආකල්පය නැති කරගෙන ඊටම සාර්ථක පුතේ මේ පාර අප උසස් පෙළ විභාගයට ඔබට සූදානම් වෙන්න පුළුවන් කියලා. ඒ සඳහා ශක්තිය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඒ වගේම ඊළඟ YouTube channel තුලින් භෞතික රසායන සම්බන්ධ තවත් මේ වගේ විශේෂ එක්ක සම්බන්ධ වෙමු. right. අයිබෝවන්.